ගෞරවනීය ආම්දුරන් වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න අපේ පක්ෂ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල නියෝජනය කරන සහෝදරවරුන්, මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සහෝදරවරුන් සහෝදරිය, ඒ වගේම අපගේ ආරාධනය පිළි අරගෙන මෙම අවස්ථාවට සහභාගී වී සිටින කියුබාවේ ශ්‍රී ලංකා තානාපතිතුමිය, ඒ වගේම අපගේ ආරාධනය පිළි අරගෙන මෙම අවස්ථාවට සහභාගී වී සිටින අපේ සාහිත්‍යදර ආර්යවංශ රණවීර මැතිතුමා, මේ දීපානි සිල්වා සහෝදරිය, අපේ ඇන්තනි ජීවා සහෝදරයා, ඒ වගේම අපි විශ්වවිද්‍යාලේ නම් කඳවුරු දෙකක අද අපි එකම වේදිකාවක ෆිදෙල් කාස්ට්‍රෝව සමරන්න තිබොම සතුටුයි. ඔබගේ පැමිණීම සෞම්‍ය ලිනගේ අපේ සහෝදරය අපි එකට ඉගෙන ගත්තු. ඒ වගේම කියුබාවේ ඉගෙනගත් ශ්‍රී ලංකාවේ සෞරන්, ඒ වගේම අපේ නිහාල් අබේසිංහ වෛද්‍යතුමන්, මාධ්‍යවේදී හිතවතුන්, අපේ අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියන් සියලු දෙනාගේම අවසරයි. අප අද මේ කතා කරන්නේ අපේ යුගයේ ශ්‍රේෂ්ඨතම විප්ලවවාදියා පිළිබඳව. සැබවින්ම ඔහු ගැන පිටු දහස් ගණනක් ඉක්මවා යන පොතක් ලිවිය හැකියි. ඊතරම් ප්‍රතාපවත්, නිර්භීත, ධෛර්ය සම්පන්න, අවංකභාවයෙන් පිරුණු, අපේ පන්තියේ මිනිසුන්ට ආදරය කර අධිරාජ්‍යවාදීන් විනාශය ප්‍රාර්ථනා කර දේශප්‍රේමී. ඔහුම ප්‍රතාප මිනිසෙක් පිළිබඳව පුංචි අපි කතා කරන අසීරුතම කරුණක් කියලා මම කල්පනා කරනවා. මොකද ෆිදෙල් සහෝදරයාත් කියුබාවත් එහි වෙසෙන ජනතාවත් කිසිසේත්ම වෙන් කළ නොහැකි ප්‍රමාණයේ අනුලංඝනීය බැඳීමක් තිබෙනවා. ෆිදෙල් සහෝදරයාගේ නික්ම යාමේ දින සිට මේ දක්වා කියුබානු දසලක්ෂ ජනතාවන් ඔහුට ප්‍රණාමය පුද කරන්න, ආචාර්ය පුද කරන්න පෙළ ගැසී සිටිනවා. කියුබානු ජනතාව ඔප්පුකට තිබෙනවා. කියුබානු ජනතාවගේ හදවත් තුල ඔහු සදාතනික වන බව, විනාශ නොකර හැකි බව, අමරණීය වන බව. කියුබානු ජනතාවගේ පමණක් නොවේ, ලෝකේ පුරා අධිරාජ්‍ය විරෝධීන්ගේ, සමාජවාදීන්ගේ, කොමියුනිස්ට්වාදීන්ගේ, මානවවාදීන්ගේ හදවතේ ගැඹුරුතම තැනක ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා තැන්පත්ව තිබෙන බව නොඅනුමානයි. එනිසා තමයි ලෝකේ පුරා පීඩිතභාවයට, අසරණභාවයට, අයුක්තියට, අසාධාරණ ලක් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔහුගේ නික්ම යාම පිළිබඳව කම්පණයෙන් යුතු හදවතින් ඔහු අනුස්මරණය කරන්නේ, ඔහුට ආචාර්ය පද කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අපිත් අයුක්තියට, අසාධාරණයට, පීඩාවට, ධනවාදයේ ගිලිටීනියට, අධිරාජ්‍යවාදයේ පීඩනයට ලක් වී තිබෙන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලංකා ජනතාව සමග ෆිදෙල් සහෝදරයාට අපගේ ආචාර්ය පුද කරනවා. ෆිදෙල් ඔබට අපේ ආචාර්ය. ඒ ෆිදෙල් සහෝදරයාට
ජනතාව පිළිබඳ ප්‍රතිපත්තියක් පමණක් නොවේ ඔහුටම වූ ප්‍රතිපත්තියක් තිබුණා. මිනිසෙක් විප්ලවවාදියෙක් සමාජවාදියෙක් කොමියුනිස්ට්වාදියෙක් වීමට පෙර මිනිසෙක් ප්‍රතිපත්තිගරුක විය යුතු තිබුණා. ඔහුට ප්‍රතිපත්තියක් තිබිය යුතු. ෆිදෙල් කියන්නේ ඔහුටම ප්‍රතිපත්තියක් තිබුණා. ඔහු ප්‍රතිපත්ති ගැන මෙහෙම කියනවා. ඔබ ප්‍රතිපත්තිගරුක විය යුතුයි. ජනතාව සඳහා ප්‍රතිපත්ති සේම ඔබේ සතුරන් සඳහා ප්‍රතිපත්තිද ඔබට තිබිය යුතුයි. නැතිනම් ඔබට ජයගත නොහැකි. ඔබ සතුරාගේ ගෞරවයට පාත්‍ර විය යුතුයි. සතුරාට තදින් ප්‍රහාර එල්ල කළ යුතුයි. එහෙත් සතුරාට අවමන් නොකළ යුතුයි. කල්පනා කරලා බලන්න. ඔබ ප්‍රතිපත්තිගරුක විය යුතුයි. ඔබට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ජනතාව පිළිබඳ පමණක් නෙවෙයි ඔබගේ සතුරන් පිළිබඳව ද ඔබට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. අපි කල්පනා කරන්නේ නැද්ද අපේ රට ගැන? ප්‍රතිපත්තිගරුක නායකයන් අපිට ඉන්නවද? ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් අපිට තිබෙනවද? ප්‍රතිපත්තිගරුක රාජ්‍යයක් ගොඩනගන්න අපි සමත් වී තිබෙනවද? මීට වසර කීපයකට යන්න ඕනේ නෑ. අද දියත් වෙමින් තිබෙන දේශපාලනය බලන්න. අද දියත් වෙමින් තිබෙන දේශපාලනය බැලුවත් ප්‍රතිපත්තියක් නොමැතිකම මජර දේශපාලන විසින් අපේ රටේ ජනතාව පීඩාවට හිංසනයට පත්කොට තිබෙනවා. හැබැයි අපි සහතිකයක් දෙනවා ෆිදෙල් සහෝදරයා ඔබ ඉදිරිපිට. මේ රටේ ප්‍රතිපත්තිගරුක මිනිසුන් ප්‍රතිපත්තිගරුක නායකයින් ප්‍රතිපත්තිගරුක රාජ්‍යයක් ජනතාව පිළිබඳ පමණක් නොවේ සතුරන් පිළිබඳව පමණක් නොවේ මුළු රාජ්‍ය පිළිබඳව ප්‍රතිපත්තිය සහිත දේශපාලන ව්‍යාපාරයක් අපි පිහිටවා තිබෙනවා. සහතික වශයෙන් අපි ජයග්‍රහණය සඳහා මෙහෙවනවා. මේ විය යුතු ජයග්‍රහණ වෙන්නේ. ඒයි ප්‍රතිපත්තියක් තිබිය යුතු. ප්‍රතිපත්තියක් ඔහුගේ ප්‍රතිපත්තිය බැලුවොත් ඔබ දන්නවා කවදාවත් කීර්තිය පිළිබඳ හඹා ගියපු කෙනෙක් නෙවෙයි ෆිදෙල් කියන්නේ. ඔහු කීර්තිය පිටපස හඹා යනවා වෙනුවට ඔහු පසුපස කීර්තිය හඹාගෙන ආවා. ඔහු පසුපස කීර්තිය හඹාගෙන ආවා. 1959 බලය අත්පත් කර ගැනීමෙන් පසුව ඉතා ඉක්මනින්ම සම්මත කරන ලද යෝජනාව මොකද්ද? කිසිම නායකයෙකුගේ පිළිරු ඉදි නොකිරීමටත් ඡායාරූප ප්‍රදර්ශන නොකිරීමටත් ඔහු තීරණයක් ගන්න. එනිසා අදත් කියුබාවේ කිසිදු වීදියක් කිසිදු නගරයක් කිසිදු මන්සන්දියක් කිසිදු ස්ථානයක් ෆිදෙල්ගේ නමින් ලියවී නැහැ. හැබැයි ෆිදෙල්ගේ නමින් වීදි නොතිබුණාට ෆිදෙල්ගේ නමින් මහා ඡායාරූප නොතිබුණාට ෆිදෙල්ගේ නමින් මහා පිළිරු නොතිබුණාට අදත් කියුබානු හදවත් තුළ නොමැකෙන ලෙස සන්නුටුහන් කොට තිබෙන්නේ ෆිදෙල්ගේ ආදර්ශයන් ෆිදෙල්ගේ ගමන් මඟ ෆිදෙල්ගේ අපේක්ෂාවන් වලින් ඒ කියුබානු ජනතාව වෙලී සිටිනවා. රටකට අවශ්‍ය වෙන්නේ වෙනි ප්‍රතාපවත් මිනිසුන් නෙවෙයිද? අපි ඔබෙන් අහන. එපමණක් නොවේ. ඔහුට ඉතාමත් නොසැලෙන අප්‍රතිහත කිසිසේත්ම පලාන වෙන ධෛර්යයක් සහ විශ්වාසයක් තිබුණා. අවුරුදු 1926 ඉපදිලා 1953 පළමු ප්‍රහාරයේදී ඔහුට අවුරුදු 23යි. අවුරුදු 23ක තරුණේ කියුබානු ජනතාව වෙලාගෙන හිටපු මහා කුරිරු අධිරාජ්‍යවාදයත් එක්ක එකතු වී කියුබානු ජනතාවගේ සම්පත් කියුබානු ජනතාවගේ ශ්‍රමය සූරගෙන කාපු කියුබානු ජනතාව දිලිදු බවට ඇදලා දාපු දුප්පත් බවට ඇදලා දාපු පීඩනයට හිංසනයට ඇදලා දාපු
බැටිස්ටාට එරෙහිව සන්නද්ධ නැගිටීමකට තීරණයක් ගන්නවා. ඔහු එක විටක කියනවා 1953 ප්‍රහාරය අත්හදා බැලීමේ ප්‍රහාරයක් නෙවෙයි රාජ්‍ය බලය අත්පත් කර ගැනීම ඉලක්ක කොට මෙහෙවන ලද ප්‍රහාරයක්. කල්පනා කරලා බලන්න. ඔහු දියත් කරන අවුරුදු 27 දී රාජ්‍ය බලය දියත් කර ගැනීම සඳහා වූ ප්‍රහාරයක්. නිර්භීතභාවය පිළිබඳ අපේ ආදර්ශ ඔහුගෙන් ඉගෙන ගන්න නැද්ද? කැපකිරීම පරිත්‍යාගයන් ධෛර්යය පිළිබඳව විශ්වාසයෙන් අපිට ඔහුගෙන් ඉගෙන ගන්න නැද්ද? ඔහු අවුරුදු 15ක දිගු කාලයක් සිර දඬුවමකට භාජනය කර දී සිර දඬුවම හිමි වෙන බව දැනගෙනම ඔහු අධිකරණයේ පෙනී හිටියේ කුමක් වෙනුවෙන්ද? පන්තිය වෙනුවෙන්, පන්තියේ දේශපාලන කිරීමේ අයිතිය වෙනුවෙන් ඔහු අධිකරණයේදී පෙනී හිටිනවා. අධිකරණයේදී ඔහු අවසානයේදී කියනවා ඉතිහාසයේ විසින් අප නිවැරදි කරනු ඇත. ෆිදෙල් ඔබ මිය යාමටත් මත්තෙන් පීඩිත ජනතාව ඔබ නිදොස් කොට නිදහස් කොට හමාරය. ජනතා උද්ඝෝෂණයෙන් අමුවේ නිදහස ලැබුවත් නැවත පිටුහල් කරන තත්ත්වයක් ඇතුළත් තමන්ගේ රටේ ජනතාවට දෙන අසීමිත ප්‍රේමය සහ බැඳීම මත බැටිස්ටාගේ පාලනයට එරෙහිව නැවත සන්නද්ධ ක්‍රියාමාර්ග දියත් කරනවා. අකුලා ගන්න නායකයෝ නෙවෙයි, පලා යන නායකයෝ නෙවෙයි, ධෛර්යය හිඳුණු නායකයෝ නෙවෙයි, වෙනත් වරදාන වරප්‍රසාද වලට යට කරන්න පුළුවන් නායකයෝ නෙවෙයි. ඔහු තෝරාගන්නේ 1953 මොන්කාඩා ප්‍රහාරය සමග දියත් වුණු රාජ්‍ය බලය දිනාගේ රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ සටනේදී ඔහු තෝරාගන්නේ පහසු තැන නෙවෙයි අසීරුතම තැන. ඒ මොන්කාඩා බැරැක්කේ 1959 දී සියරා මයිස්ට්‍රා කඳුයායෙන් බැස අරගලය දියත් කරනකොටත් ඔහු තෝරාගන්නේ පහසුම තැන නෙවෙයි අසීරුතම තැන. 1961 ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීමේදී ආක්‍රමණයේදී ඔහු තෝරාගන්නේ පිටුපස බලෑනිය නෙවෙයි බේ ඔෆ් පිග් ඌරු බොක්ක ආක්‍රමණයේදී ඔහු තෝරාගන්නේ පිටුපස බලෑනිය නෙවෙයි ඔහු තෝරාගන්නේ ඉදිරිගාමීම බලෑනිය. ඉදිරියෙන්ම සිට ඔහු සටන මෙහෙවනවා. ව ඝාතනය කිරීමේ සැලසුම් දියත් කරනවා. සම්බාධක පනවනවා. විවිධ මාධ්‍ය ප්‍රචාරයන් ඔහුට එරෙහිවත් ඔහුගේ රාජ්‍යයට එරෙහිවත් අවලාද පතුරනවා. ඒ කිසිවකට නොසැලී කියුබාවුණු ජනතාවත් සමාජවාදයත් ආරක්ෂාකට ගනිමින් ඉදිරියට ගෙන යන්න ෆිදෙල් කාස්ත්‍රෝ සමත් වෙනවා අසීරුතම අවධියන්හිදී නායකත්වය සපයමින් ධෛර්ය වීර්ය පීඩිත ජනතාවට එක්කොට තිබෙනවා. ඔහු අපේ හදවත් තුළ සදා ජීවමාන වන්නේ නැත්. ඔහු ආක්‍රමණයන්ට සීත කාමරවල සිට රූපවාහිනියෙන් ආක්‍රමණයන් බලා ඔටුනු පලන්දාගත්තු අය නෙවෙයි. ඔහු සටන්වලදී මාලිගය ඇතුලේ බිම්ගෙවල් හදාගෙන සැඟවුණු නායකයෝ නෙවෙයි. ඔහු සටන් ඇතුලේ ධෛර්ය සම්පන්නව ඉදිරියට තමන්ගේ බලෑනිය මෙහෙවපු නායකයින්. ඒගොල්ලෝ නායකින් වන්නේ. ඒ නිසා ෆිදෙල් සහෝදරයගෙන් අපිට නායකත්වය පිළිබඳ එක් රස කරගත හැකි අත්දැකීම් විශාලයි. මිනිය නොහැකි ඒ තරම් විශාල ප්‍රමාණයක් අපි එක් රැස් කරගන්න. ඒ විතරක් නෙවෙයි. ඔහුට දැක්මක් ගොඩ නැගී තිබුණා. ඔය එක විටකදී කියනවා ඔහු මෙහෙවන ලද දැක්ම කියුබානු නිදහස් සටනේදී වීරවරයෙක් බවට පත් වී තිබෙන ජොසේ මාටිගේ අධ්‍යාත්මයක් මාක්ස් ලෙනින්වාදී දර්ශනයක්. දේශප්‍රේමීත්වයත් අධිරාජ්‍ය විරෝධයත් මාක්ස් ලෙනින්වාදී දර්ශනයත්
ඉතා හොඳින් කැටි කරගත් පරිපූර්ණ විප්ලවවාදී. අද බොහෝ අය උත්සාහ කරනවා ෆිදෙල් කැස්ට්‍රෝගේ එක කෑල්ලක් ගන්න. ෆිදෙල් කැස්ට්‍රෝ දේශප්‍රේමීන් අපිත් හිටපු දේශප්‍රේමීන් කියන්නේ. කට්ටිය වලි කරනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදයට එරෙහිව දේශප්‍රේමීත්වය කැටි කරගත්ත නායකයෙක්. එනිසා අදත් අධිරාජ්‍යවාදයට එරෙහිව ඒ දේශප්‍රේමී තවරාගත්තු දේශප්‍රේමී නායකයන් ෆිදෙල් කැස්ට්‍රෝ ගැන විවිධ ආකාරයෙන් නිර්වචනයන් දෙන්න උත්සාහ කරමින් තිබෙනවා. 1957 පෙබරවාරි මාසයේ 17 වෙනිදා ෆිදෙල් සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමග. එහිදී ඔහුගේ දර්ශනය ඉතා පැහැදිලිව පෙන්눔 කරනවා. මොකද්ද දර්ශනය? සැලසුම් සහගත ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදී. සටනේ අරමුණ සැලසුම් සහගත ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදී. ඒ කියන්නේ සමාජවාදී මූලික මූලධර්ම. සටනේ ආරම්භයේ සිටම සමාජවාදයේ මූලික මූලධර්ම මත පදනම් වූ දේශපාලනයක් සටනක් ඔහු දියත් කරනවා. සටනෙන් පසුව ෆිදෙල් සමත් වෙනවා සමාජවාදී කියුබාව නිර්මාණය කරන්න. මොකද්ද ප්‍රධාන දේ? ඕනෑම රටක ඕනෑම පාලකයෙකුට ඕනෑම පාලනයකට පැවරී තිබෙන කාර්යභාරය කුමක්ද? මානව සම්පත සංරක්ෂණය කරලා ආරක්ෂා කොට දියුණු කිරීම තමයි රාජ්‍යක කාර්යභාරය. මානව සම්පතේ ප්‍රධාන දේ මොනවද? මානව සම්පත දියුණු කළ හැක්කේ කොතනින්ද? මානව සම්පත දියුණු කළ හැකි වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩාව. එනිසා තමයි අපි බොහෝ අය කතා කරා කියුබාවේ අධ්‍යාපනය, කියුබාවේ සෞඛ්‍ය, කියුබාවේ ක්‍රීඩාව. ඒ කියන්නේ මොකද්ද? දියුණු මානව සම්පත. අධ්‍යාපනය නිරෝගී සම්පන්න ජීවිතයක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, නිරෝගී සම්පන්න ජීවිතයක්. අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩාව. අධ්‍යාපනය වෙනුවෙන් කියුබාවේ දල ජාතික නිෂ්පාදිතෙන් 13% වෙන් කරනවා. අපේ 1.8ක් වෙන් කරපු ඉතිහාසයකුත් තිබුණා. මේ වන විට 2.4 දක්වා අඩු කරපු අයවැයක් තිබෙනවා. කියුබාව පළමු කොටම සලකන්නේ කුමක්ද? මානව සම්පතට ආදරේ නම්, මිනිස්සුත් එක්ක අනුලංඝනීය බැඳීමක් තිබෙනවා නම්, ජනතාව ඉදිරියට ගෙනා යුතු නම් ඒ ජනතාව දැනුමෙන් සන්නද්ධ කළ යුතුයි. දැනුමෙන් සන්නද්ධ කළ යුතු නම් වැඩිම සහ ප්‍රධානතම කාර්යයක් අධ්‍යාපනය. එනිසා තමයි දල ජාතික නිෂ්පාදිතයෙන් විශාල ප්‍රතිශතයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නේ. ඊළඟ සෞඛ්‍ය අපේ නිහල් ලබීසිංහ මහත්මයා කිව්වා. සෞඛ්‍ය වෙනුවෙන් දල ජාතික නිෂ්පාදිතයෙන් 16%ක් අද අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍ර කණ්ඩායම් අරගලයක් කරනවා අඩුම තරමේ දල ජාතික නිෂ්පාදනයෙන් 4%ක්වත් අධ්‍යාපනය සඳහා වෙන් කරන්න කියලා. හැබැයි කියුබාවේ දල ජාතික නිෂ්පාදනයෙන් 16%ක් සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරනවා. ඒ නිසාම තමයි කියුබාව තුල ළමා මරණ අනුපාතිකය ළමුන් 1000කට 4.2 දක්වා අඩු වී තිබෙනවා. ඒ වගේම වැඩිම වෛද්‍යවරුන්ගේ අනුපාතයක් තිබෙන රට බවට පත් වී තිබෙන්නේ. යුනිසෙෆ් ප්‍රකාශනයට අනුව ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳව කියුබාව ආදර්ශයක්. ඒ ලතින් ඇමරිකානු තුල ළමයින් උදෙසා වූ පාරාදිසයක්. ඔවුන් අවධාරණය කර සිටිනවා කියුබාව ලතින් ඇමරිකානු රටවල් අතරින් හා තුන්වන ලෝකයේ රටවල් අතරින් ළමා මන්ද පෝෂණය මුළුමනින්ම තුරන් කළ එකම රට කියුබාව. පළමු කොටම ළමයාගේ පෝෂණය. පළමු කොටම ගැබිනි මවගේ පෝෂණය. ගැබිනි මව HIV ආසාදනයට ගොදුරු වී තිබෙනවා නම් මානව වර්ගයාගේ වගකීම මොකක්ද?
HIV වැනි දරුණු වෛරසයකට ගොදුරු වී තිබෙන ගැබිණි මවගෙන් දරුවා එම වෛරසයෙන් තොරව බිහි කර ගැනීම. කියුබාව සමත් වී තිබෙනවා HIV වෛරසයෙන් පෙරෙන ගැබිණි අම්මලාගේ දරුවා HIV වෛරසයෙන් තොරව මෙලවට බිහි කර ගැනීම සඳහා පරීක්ෂණ දියුණු කරලා වර්ධනය කරලා ඒ තත්ත්වයද අත්පත් කරගෙන තිබෙනවා. එයි අනාගතයේ ලෝකයේ අයිති වන්නේ දරුවන්ට බිහිවීම ළමා මන්ද පෝෂණය තුරන් කරමින් අධ්‍යාපනය වර්ධනය කරමින් නිරෝගී සම්පන්න ජීවිතයක් දෙමින් මහා ශක්ති සම්පන්න ප්‍රෞಢ ජනතාවක් ගොඩනගා තිබෙනවා. මේ වන විට කියුබානු රාජ්‍ය ඔලිම්පික් වලින් පදකම් 72ක් එක්රැස් කරගෙන තිබෙනවා. අපි සිහිනමවනවා ඔලිම්පික් රම් පදකමක් කවදා ගන්න පුළුවන් වෙයිද කියලා. ආසියානු රම් පදකනුත් පහළ වැටෙන අපි කොතැනද මේ පාලකවරට ගෙනිහින් තිබෙන්නේ? නිසා මේ සියල්ල සමාජවාදයේ වෙනුවෙන් කියුබාවට අත්පත් කොට තිබෙන ජයග්‍රහණ කියුබානු ජනතාවට පමණක් නොවේ ලෝකයේ පුරා වෙසෙන අයුක්තියට අසාධාරණයට පීඩාවට පත් වූ රාජ්‍යන් සහ ජනතාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් කියුබා විසින් ඉටු කරනවා. අප්‍රිකානු සුදු වර්ගවාදී යුද්ධය දියත් කරලා තිබුණා ඇංගෝලාවේ. ඇංගෝලාවේ සුදු වර්ගවාදී සටනට එරෙහිව එහි කළු ජාතිකගේ අයිතිය වෙනුවෙන් සොල්දාදුවන් ලක්ෂ 3ක් ඇංගෝලාවට පිටත් කරනවා. ඒ වර්ගවාදී යුද්ධයේ විශාලතම පරාජය සිද්ධ වන්නේ දකුණු අප්‍රිකානු වර්ගවාදී හමුදාව 1988 ජනවාරියේදී දකුණු ඇංගෝලාවේ කියුනාවේල්හිදී තීරණාත්මක ලෙස පරදවනවා. ඒක තමයි සුදු වර්ගවාදීන්ගේ තීරණාත්මක පරාජය සටන එතන තිබෙන්නේ. ඒ සටන දායකත්ව සපයන්නේ කියුබානු හමුදාවන්. එක වෙලාවකදී නෙල්සන් මැන්ඩේලා මෙහෙම කියනවා. කියුනාවේල්හිදී දකුණු අප්‍රිකානු වර්ගවාදී හමුදාව ලැබූ පරාජය නොවන්නට අපගේ සංවිධානය කිසි විටක නීත්‍යානුකූල නොකරනු ඇත. කියුනාවේල්හිදී වර්ගවාදී හමුදාව පරාජය නොකරන්නට මට අද මෙතන සිටීමට නොහැකි වන්නට ඉඩ තිබිනි. කියුනාවේල් දකුණු අප්‍රිකානු නිදහස් අරගලේ තීරණාත්මක සටහනක් තබා ඇත. නංගේ සටහන ඇංගෝලාවේ කියුනාවේල්හිදී එම සුදු වර්ගවාදීන් පරාජයට පත් කරන්න දකුණු අප්‍රිකාවේ වෙසෙන කළු ජාතිකයන්ට නිදහස් ලබා දීමේ සටනේදී ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේ කියුබානු හමුදාව. ඒ සුවිශේෂ කාර්යභාරයක් ලෝකේ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් කරලද විතරක් ලතින් ඇමරිකානු කලාපයේම විවිධ අවස්ථාවල පැන නැගුණු විමුක්ති අරගලයන්ට දායකත්වය ලබා දී තිබෙනවා, සහයෝගය ලබා දී තිබෙනවා. එපමණක් නොවේ. මේ වන විටත් කියුබානු වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවකයන් 1,30,000ක් පමණ 1,32,000ක් පමණ රටවල් 102ක සහන සේවා කටයුතු වල නිරත වෙනවා. මේ දිනවල වෛද්‍යවරු 15,407ක් ඇතුළුව කියුබානු සෞඛ්‍ය සේවකයන් 38,000ක් තුන්වැනි ලෝකයේ පරිධියේ පිටි රාජ්‍යයන්ගේ වැඩ කරනවා. මොකද්ද මේ කරලා තිබෙන්නේ? කියුබානු ජනතාව විසින් අත්පත් කරගන්නා සමාජවාදයේ ජයග්‍රහණ ලෝකේ පුරා පීඩිත ජනතාවට බෙදා හරිමින් තිබෙනවා. ඒ තමයි ෆිදෙල්, ඒ තමයි සමාජවාදය, ඒ තමයි කියුබාව. මේ සියල්ල කරන්නේ මතක තබා ගන්න. ඊටමත් අසිරුතා දුෂ්කරතා මැදියේ තමයි බොහෝ සහෝදර කිව්වා 1990 දී සමාජවාදී සෝවියට් දේශ කඩා වැටුණට පසුව ලෝකේ පුරා වමේ ව්‍යාපාරයන් සමාජවාදී ව්‍යාපාරයන් බිඳ වැටීමට ලක් වුණා. සමාජවාදී අවසන් කියලා බොහෝ අය කියන්න පටන් ගත්තා. කොමියුනිස්ට් වාදී අවසන් කියලා බොහෝ අය ලියන්න පටන් ගත්තා. රතු කොඩිය අතට ගන්න බය වෙලා හිටියා. වමේ ව්‍යාපාර
ලෝකේ සමහර තැන්වල පරිසර ව්‍යාපාර බවට පරිවර්තන වුණා. වමේ ව්‍යාපාර ලෝකේ සමහර තැන්වල පාටමාරු කරන්න පටන් ගත්තා. වාමාංශිකයන් සමාජවාදීන් 1990 දශකයේ සමාජවාදී කඳවුර බිඳ වැටීමත් එක්ක විශාල මානසික කම්පනයකට ඇද වැටුණා. හැබැයි ලෝකේ පුරා වෙසෙන සමාජවාදයේ විශ්වාස කරන කොමියුනිස්ට්වාදයේ විශ්වාස කරන වාමාංශිකයන් වෙත ධෛර්ය කැටුවාවේ කියුබානු ජනතාව ප්‍රමුඛ ෆිදෙල් කැස්ට්‍රෝ ඒ තමයි සමාජවාදයේ රතු කොඩිය ලෝකේ පුරා දෙල දෙන ශක්තිමත්ව දායකත්ව සැපයුවේ. එනිසා හැමදාමත් අපේ හදවත් තුල ෆිදෙල් සහෝදරයා ජීවමාන බව නොඅනුමානයි. ඒ විතරක් නෙවෙයි. මේ ජයග්‍රහණයෙන් ආපසු වරවන්න සමාජවාදී කඳවුර බිඳුන වටුණාට පසුව තනි වූ කියුබාව ආපස්සට හරවන්න ඇමරිකන් එක්සත් ජනපදයේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් නොගන්න ලද උත්සාහයක් නෑ. 1992 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයට 1992 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බාධක පිළිබඳ යෝජනාවක් ඇමරිකන් එක්සත් ජනපදයේ විසින් ගෙනාවා. 1992 දී ඒ යෝජනාව පරාද වුණේ මෙහෙම. කියුබාවට පක්ෂව ඡන්ද 59ක් ලැබුණා. කියුබාවට විරුද්ධව ලැබුණේ ඡන්ද 3යි. නියඬව හිටියා 71ක්. පක්ෂව ඡන්ද 59යි, නිහඬව ඡන්ද 3යි, විරුද්ධව ඡන්ද 3යි, නිහඬව ඡන්ද 71යි. 1992 අවුරුදු 23කට පසුව 2015 දී ඇමරිකන් එක්සත් ජනපදයේ එම යෝජනාවම ගෙනියනවා. කියුබාවට පක්ෂව ඡන්ද 188යි, විරුද්ධව ඡන්ද 2යි, නිහඬව ඡන්ද 3යි. එයි කොහොමද වෙනි ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබා ගත්තේ? මේ මාව මේ විදුලි පුටිය වාඩි කරන්න යනවා මාව බේරගන්න ඡන්දෙ දෙන්න. මේවා කියලා. ඒවා කියලා. මමත් මගේ පවුලත් යුද අධිකරණයට කැඳවනවා. යුද අධිකරණය බේරගන්න නම් මගේ පවුලට ඡන්දෙදී එක පුතෙක් මහමැති කරන්න, තව පුතා තව මල්ලි කෙනෙක් ආරක්ෂක ලේකම් කරන්න, ඊළඟ පුතා විදේශ ලේකම් කරන්න, විදේශ ඇමති කරන්න, මම ජනාධිපති කරන්න, තව කෙනෙක් ආර්ථික ඇමති කරන්න. එහෙම කියලාද? නෑ. ලෝකේ පුරා රාජ්‍යන්ට රැවුවා ඇමරිකන් එක්සත් ජනපදයේ මතුරුන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ ජන කොට්ටාසයන් අතර සිදුවන අසමානකම්. මේවා තමයි උපයෝග කරගෙන තිබෙන්නේ. කියුබාවේ 60%යි සුදු ජාතිකයින් ඉන්නේ. සමහර අය කළු, සමහර අය මිශ්‍ර. හැබැයි ඇමරිකන් එක්සත් ජනපදයට හෝ කිසිදු බටහිර රාජ්‍යයකට කියුබාවට ඇඟිලි දික් කරන්න බෑ. එක් ජන කොට්ටාසයක් අසමාන ලෙස සලකනවා. එක් ජන කොට්ටාසයට ආගමික ලෙස අසාධාරණයක් තිබෙනවා. භාෂාමාන ලෙස අසාධාරණයක් තිබෙනවා කියලා ඇඟිල්ල දිගු කරන්න බෑ. සියලු ජනතාවට සමානාත්මතා අයිතීන් මත පදනම්ව ශ්‍රේෂ්ඨ කියුබානු ජනතාව ගොඩනගලා තිබෙනවා. කියුබානු රාජ්‍යයේ අපිටත් තිබෙන්නේ ඒක නෙවෙයිද? ලාංකීය ජාතිය ගොඩනැගීම තමයි අපි කළ යුතු වන්නේ. එක් ජන කොටස විශේෂ කොට සැලකීම, අසමාන ලෙස සැලකීම ඉවත් කොට සමානතාවය ගොඩනගන්න සමත් වී තිබෙනවා. ශ්‍රේෂ්ඨ කියුබානු ජනතාවක් ගොඩනගා තිබෙනවා. ඒ පිළිබඳ ඇඟිලි දික් කරන්න පුළුවන් කමක් නැහැ එක්සත් ජනපදයට. එහෙනම් ඇඟිලි දික් කරන්න පුළුවන්ද මානව හිමිකම් පිළිබඳව? ඇමරිකාව චෝදනාව ප්‍රායෝගිකව ඔප්පු කරන්න බෑ. මන්දයත්, මංකොල්ල කෑම, ස්ත්‍රී දූෂණ, කුඩු, මද්ද්‍රව්‍ය, සුදුවෑන්, ඡන්ද මංකොල්ල, එහෙට මෙහෙට පිල්මාරු කිරීම, ජනතාවෙන් ගන්න ජනවරමට එරෙහිව කටයුතු කිරීම කිසිවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයත් මානව හිමිකමත් ශක්තිමත්ව සුරක්ෂිත කර තිබෙනවා. මොකද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? මොකද මානව හිමිකම් කියන්නේ? අන් කවරක්වත් නොවේ ජනතාවගේ
මූලික ගැටලු සහ ඔව් උසස් මානව සම්පතක් ලෙස ගොඩනගා ඔවුන්ට නිදහස අත්පත් කර දීම. ඒ නිදහස අත්පත් කරගන්න සමත් වී තිබෙනවා. ඒ නිසා තමයි එක්සත් ජනපදයේ ඇමරිකන් එක්සත් ජනපදයේ ආසන්නයේ සිට එක්සත් ජනපදයේ යෝජනා පරාජයට පත් කරන්න සමත් වී තිබෙන්නේ. ඒ නිසා කියුබාවත් ෆිදෙල් සහෝදරයන් ගොඩනගා තිබෙන්නේ ආදර්ශමත් සමාජවාදී රාජ්‍යයක් ලෝකේ පුරා විසිරි පැතිරී සිටින සමාජවාදය පිළිබඳව කොමියුනිස්ට්වාදය පිළිබඳව විශ්වාස කරන වාමාංශිකයන්ට විප්ලවවාදීන්ට ධෛර්යය සපයන විශ්වාසය සපයන සමාජවාදී කියුබාවක් ගොඩනගා තිබෙනවා. ඉතාමත් දුෂ්කර කොන්දේසි මතක තබා ගන්න. ඉතාමත් දුෂ්කර කොන්දේසි මතයි. බලය අත්පත් කරගත්තු වහාම කෙටි කාලෙකින් ෆිදෙල් යන ඇමරිකාවේ සංචාරයකට මාධ්‍යවේදීන් ෆිදෙල්ගෙන් අහනවා ඔබත් ඇමරිකාවට ආවේ ආධාර ඉල්ලගෙනද කියලා. ෆිදෙල් කියනවා නෑ මා ආධාර ඉල්ලගෙන ආව නෙවෙයි. මම ආවේ යහපත් වෙළඳ සබඳතාවයන් ගොඩනැගීමේ අරමුණින්. යහපත් වෙළඳ සබඳතාවයන් ගොඩනැගීමේ අරමුණින් මම ආවේ. මගේ බලාපොරොත්තුව කියුබාව දුප්පත් නෑ. එහෙත් දුප්පත් කියුබානුවන් පොහොසත් රටවල වැඩ කරනවා. කියුබාව දුප්පත් නෑ. එහෙත් දුප්පත් කියුබානුවන් පොහොසත් රටවල වැඩ කරනවා. මගේ අභිප්‍රාය කියුබානුවන් පොහොසත් කියුබාවක වැඩ කරනවා දකින්න ඒ අරමුණෙන් තමයි මම මේ ආර්ථික වෙළඳ සබඳතාවයන් ගොඩනැගීමට මම ආවේ. දුප්පත් ලාංකිකයන් පොහොසත් රටවල වැඩ කරනවා. අපිත් හිතනවා ලංකාව දුප්පත් නෑ. එහෙත් ලංකාවේ දුප්පතුන් පොහොසත් රටවල වැඩ කරනවා. අපේ අභිප්‍රාය ලංකාවේ මිනිසුන් පොහොසත් ශ්‍රී ලංකාවක වැඩ කරනවා දැකීම තමයි අපෙත් අරමුණ. එදා කස්ත්‍රෝ සහෝදරයා කිව්වා වගේම අපේ අරමුණ. ඒ අරමුණ සාර්ථක කරගත යුතුයි. අපි අද අපේ යුගයේ ශ්‍රේෂ්ඨත මිනිසෙක් පිළිබඳව කතා කරනවා. ෆිදෙල් සහෝදරයා පිළිබඳවත් සමාජවාදී කියුබාව පිළිබඳවත් එහි දර්ශනය ඒ සමාජ ජීවිතය පිළිබඳවත් ඔහුගේ ජාත්‍යන්තරවාදය පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. සටන්කාමීත්වය නිර්භීතභාවය පිළිබඳව අපි කතා කරනවා. ඒවා කතා කරන්න පුළුවන් බොහෝ අයට. පොත් ලියන්න පුළුවන් බොහෝ අයට. කවි පද ලියන්න පුළුවන් වේවි බොහෝ අයට. එහෙත් අපි හමුවේ අභියෝගයක් තිබෙනවා. ඒ සාකච්ඡාවකට එහි තත්ත්වයන් පිළිබඳ අධ්‍යයන විමර්ශනයකින් තොරව පමණක් සීමා නොවේ. එම තත්ත්වයන් පිළිබඳ විමර්ශනය පමණක් සීමා නොවේ. ලාංකාව තුල සමාජවාදයේ ගොඩනැගීම සඳහා උකහාගත හැකි දියුණුතම අත්දැකීම් උකහා ගැනීමට අපි සමත් විය යුතුයි. අපි එසේනම් තමයි ෆිදෙල් ඇත්තටම සමුරුවා වෙන්නේ. එසේනම් විතරයි ෆිදෙල් සදාතනික වන්නේ අමරණීය වන්නේ. එසේනම් පමණයි. නිසා අපට පැවරී තිබෙන වගකීම අන් කවරදාටත් වඩා වැඩියෙන් ආර්ථික වශයෙන් බෙලහුණු රාජ්‍ය, සමාජ වශයෙන් කඩාවැටුණු රාජ්‍ය, කිසිදු ජන කොටසක් තෘප්තිමත්ව ජීවත් වෙන්න බැරි වෙච්ච රාජ්‍ය, තරුණයන් රට ඇතරලා යන රාජ්‍ය, තරුණයන්ට අනාගතය පිළිබඳ අපේක්ෂාවක් නැති රාජ්‍ය, ලදරු මන්ද පෝෂණය පැතුරුණු රාජ්‍ය, ගැබිනි මවුරුන්ගේ රක්තහීනතාවය පැතුරුණු රාජ්‍ය, සිංහල කෙනා කරේ මුස්ලිම් කෙනා සතුරුභාවයෙන් බලන, මුස්ලිම් කෙනා කරේ සතුරුභාවයෙන් සිංහල කෙනා බලන, සිංහල කෙනා කරේ දෙමළ කෙනා කරේ සිංහල කෙනා සතුරුදායෙන් බලන, එකිනෙකා එනකොටා ගන්න වෛරය ක්‍රෝධය වපුරන රාජ්‍ය, බලය වෙනුවෙන් ඕනෑම මජර වැඩකට අත ගහන රාජ්‍ය. මොනවද නොකරන්නේ බලය වෙනුවෙන්? බලය වෙනුවෙන් මොකද නොකරන්නේ? කල්පනා කරලා බලන්න. මේගොල්ලන්ට බලය සඳහා ලිංගක් ඡේදනය කරගන්න කිව්වොත් ඒකත් කරගන්නවා සහතිකයි. මේක තියෙන්නේ මේ අපූර්ව මේ කරගන්න පුළුවන් ඕනෑම වර්ගයේ මජර වැඩක් කරගන්න පුළුවන් පාලකයෝ මේගොල්ලෝ. මේ ලෝකෝද සුද්ධවන්ත පාලකයෝ වෙන්නේ. මේගොල්ලෝ කොහොමද රටේ මානවවාදී පාලකයෝ වෙන්නේ?
මේගොල්ලෝ කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෝ වෙන්නේ? මේගොල්ලෝ කොහොමද රටේ ජනතාවට ආදරය කරන පාලකයෝ වෙන්නේ? මජරකමින් පිරුණු, බඩජාරිකමින් පිරුණු, ධනය වත්කම් පුරව ගන්න අධිපරිභෝජනවාදයට පුරුදු වුණු කෝටි ප්‍රකෝටි ගණන් වාහන ඕන, සීත කරපු කාමර ඕන, විශාල ගෙවල් ඕන, අධිපරිභෝජනවාදයට පුරුදු වුණු පරපෝෂිත කණ්ඩායමක් අපේ රට පාලනය කරනවා. පරපෝෂිතවරලා ජනතාව වැඩ කරනවා. ජනතාව වැඩ කරලා ධනය එකතු කරනවා. එකතු කරා ගන්නා ධනයෙන් යැපෙන පරපෝෂිත රැලක් ඉන්නවා. පරපෝෂිත කණ්ඩායමකට පුළුවන් කමක් නැහැ රටක් ගොඩනගන්න, ජනතාවක් ගොඩනගන්න. නිසා දාපහමුවේ තිබෙන අභියෝගය මේ පරපෝෂිත කණ්ඩායමෙන් රට මුදවාගෙන සමාජවාදී ශ්‍රී ලංකාවක් මානවවාදයෙන් පිරුණු ජාතික සමගිය ගොඩනගනු අරමුණු තිබෙන බලාපොරොත්තු තිබෙන අපේක්ෂාවන් තිබෙන අනාගතය පිළිබඳ සුබ සිහින දකින ශ්‍රී ලංකාවක් අපි ගොඩනගිය යුතුයි. ඒ ගොඩනැගීම සඳහා කියුබාවෙන් අපිට එක් රැස් කරගති ආදර්ශයන් බොහෝමයක් තිබෙනවා. අවසන් වශයෙන් කස්ට්‍රෝ සහෝදරයා කියු පරිදිම අපි හමුවේ තිබෙන අභියෝගයේ සරල නැහැ, අපි දන්නවා හොඳට. මහා මාධ්‍ය ජාලයක්, මහා මතව පුරන්නන් ජාලයක්, අන්ධ භක්තභාවයට ජනතාව තල්ලු කරලා තිබෙන සමාජයක ඔවුන්ගේ ඇස් පාදලා මතවාදය ගොඩනගලා බලය අත්පත් කර ගැනීම සරල කරුණක් නොවන බව අපි දන්නවා. ඒක ගුඩු පැනීමක් හරි, ඒක ක්‍රිකට් සෙල්ලමක් හරි තරම් සරල නොවන බව අපි දන්නවා. ඒක සුවිශේෂී කාර්යයක්. ඒක අසීරුතම කාර්යයක්. හැබැයි ෆිදෙල් කස්ට්‍රෝ සහෝදරයා එක විටකද කිව්වා හැකිනම් කරමු, නොහැකිනම් කෙසේ කරමු. අදත් අපි වෙත පැවරී තිබෙන්නේ හැකිනම් කරමු, නොහැකිනම් කෙසේ කරමු. මේ කාර්යය නෙවෙයි අපිට පැවරී තිබෙන්නේ. අපි ෆිදෙල් සහෝදරයා දිගුකල් දිනේවා, සමාජවාදී කියුබාව දිගුකල් දිනේවා, කොමියුනිස්ට්වාදීන් සමාජවාදීන් ලෝකේ පුරා දියත් කර තිබෙන අරගලයන් සටන් දේශපාලනයන් ජයග්‍රහී ලෙස සාර්ථක වේවා. අධිරාජ්‍යවාදය විනාශ වේවා. ලෝක ජනතාව පීඩාවට පත් කර තිබෙන, අයිතිවාසිකම් අහිමි කර තිබෙන බෙලහීන ධනවාදය කුරිරු අධිරාජ්‍යවාදයට අතර ඒවා සටන් කරමු, අරගල කරමු, ජයග්‍රහණය ලබමු. එවැනියෙන් පෙරට එන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.